Welcome to Prime News Lanka, Sri Lanka's premier news channel. අද අගෝස්තු මාසේ 6 වෙනිදා ඊයේ දිනේට වාර්තා වුණ පරිදි සමස්ත COVID-19 රෝගීන් සංඛ්‍යාව මේ වෙනකොට 3,26,429ක් වෙනවා. එයින් 2,86,365 දෙනෙක් සුවය ලබා තිබෙනවා. සමස්ත මරණ සංඛ්‍යාව හැටියට 4,821ක් වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම ඊයේ දිනේට අලුත් රෝගීන් 2,674ක් වාර්තා වෙලා තිබෙනවා. මරණ 94ක් වාර්තා වෙලා තිබෙනවා. ප්‍රතිකාර මධ්‍යස්ථාන 224ක ඇඳන් 33575ක් තියෙනවා කොවිඩ් රෝගීන් වෙනුවෙන්ම ප්‍රතිකාර කිරීම සඳහා. එයින් මේ වන විට ඇඳන් 32316ක් මේ වන විට භාවිතයට ගැනෙනවා. ඒ වගේම දැඩි සත්කාර ඒකක ඇඳන් 80ක් භාවිතයට ගැනෙනවා. ඊයට වාර්තා වුණ පරිදි ඊට පෙර පැය 24 තුල PCR පරීක්ෂණ 16810ක් වාර්තා වෙලා තියෙනවා කියලා රසායනාගාර වලින් අපිට වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම එන්නත්කරණය ගැන කතා කරනකොට ඊයේ දිනේදී කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව 31323 දෙනෙකුට ලබා දීලා තියෙනවා. ඒ අනුව කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව ලබාගත් මුළු සංඛ්‍යාව 10,35,554ක් ලෙස වාර්තා වෙනවා. දෙවන මාත්‍රාව කොවිෂීල්ඩ් ලබාගෙන තියෙනවා ඊයේ දිනේදී 26,067 දෙනෙක්. සමස්ත සංඛ්‍යාව 8,33,606ක් ලෙස වාර්තා වෙනවා. සයිනෝෆාම් පළමු මාත්‍රාව ඊයේ දිනේදී 79,182 දෙනෙකුට ලබා දීලා තියෙනවා. මුළු සංඛ්‍යාව සයිනෝෆාම් පළමු මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 86,15,292ක් ලෙස වාර්තා වෙනවා. සයිනෝෆාම් දෙවන මාත්‍රාව ඊයේ දිනේදී 6,878 දෙනෙකුට ලබා දීලා තියෙනවා. එය දෙවන මාත්‍රාව ලබාගත් මුළු සංඛ්‍යාව ඊයේ දිනේදී 18,30,680ක් ලෙස වාර්තා වෙනවා. ෆයිසර් පළමු මාත්‍රාව ඊයේ දිනේදී 41,156 දෙනෙකුට ලබා දීලා තියෙනවා. ෆයිසර් පළමු මාත්‍රාව ලබාගත් මුළු සංඛ්‍යාව මේ වන විට 2,43,971ක් ලෙස වාර්තා වෙනවා. ඒ වගේම මම හිතනවා මේ අවස්ථාවේදී නැවත නැවතත් අපි කියන දේ වෙන්න පුළුවන් මේක අපි පැහැදිලිවම දන්නවා මේ වන විට COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමානුකූලව වේගයෙන් නොවුනත් සෑම දිනයකම වාගේ වැඩි වෙනවා. ඒ වගේම ඒ රෝගීන්ගෙන් යම් ප්‍රතිශතයක් වෙනදාට වඩා වැඩි ප්‍රතිශතයක් රෝග ලක්ෂණ සහිතව තිබෙන බවත් රෝහල් ගතවන සංඛ්‍යාවේ වැඩිවීමක් පේන බවත් අපි කවුරුත් දන්නවා. ඒ වගේම මේ වන විට ඔක්සිජන් ලබා ගැනීමට අවශ්‍ය වන රෝගීන්ගේ සංඛ්‍යාවේ ප්‍රතිශතයේ යම් වර්ධනයක් දක්වන බව අපිට මේ වෛද්‍යවරු හැමලාම කියලා තියෙන දෙයක්. මේ තත්ත්වය ගැන සැලකිල්ලට ගත්තහම අපිට පැහැදිලිවම පේනවා අපිට මේක බරපතල ලෙස අපි සියලු දෙනාම සැලකිල්ලට ගත යුතු කාරණයක් කියන එක. මේක සෞඛ්‍ය සේවාවට දරා ගන්න බැරි දෙයක් නොවන බවත් පළමුවෙන්ම අවධාරණය කරනවා මේ මොහොතේදී. නමුත් මේ කර්තව්‍ය සඳහා සෞඛ්‍ය සේවකයන් මේ වෙන විට ඉතාමත්ම වෙහෙසකර ලෙස මේ කටයුත්තට යෙදිලා ඉන්නවා. එක පැත්තකින් අතිවිශාල සංඛ්‍යාවක් එන්නත්කරණය කරමින් රෝගය අඩු කිරීමට උත්සාහ කරනවා. ඒ වගේම ආශ්‍රිතයින් සොයා ගනිමින් ඔවුන්ට නිරෝධායනය කරමින් ඒ වගේම ඒ අයගෙන් PCR පරීක්ෂණ කරලා ඒ රෝගීන්ව හඳුනා ගනිමින් විශාල කටයුත්තක් කරගෙන යනවා. ඒ වගේම තමයි රෝහල් වල මේ වන විට මුලින්ම අපි ළඟ හිටියේ අර අයිසොලේෂන් වෝඩ් කියලා රෝහලකට පැමිණෙන රෝගීන් අතර රෝගය පොසිටිව් එහෙමත් නැත්නම් කොවිඩ් රෝගියෙක් හැටියට හඳුනාගත්ත කෙනෙක් නිශ්චිත ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යවන තෙක් රඳවා ගැනීමට හෝ සැකසහිත රෝගීන් තඳා ගැනීමට පමණයි. නමුත් රෝහල් වලට ගතවන වෙන සංඛ්‍යාවේ වැඩිවීමත් එක්ක සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂයෙන්ම සෞඛ්‍ය ලේකම්තුමාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාත් දෙන උපදෙස් පරිදි සියලු රෝහල් අධ්‍යක්ෂකවරු තමන්ගේ රෝහල් වල මේ දක්වා තිබුණු ඇඳන් සංඛ්‍යාව කොවිඩ් රෝගීන් සඳහා වෙන් කළ ඇඳන් සංඛ්‍යාව ක්‍රමානුකූලව වැඩි කරගෙන යනවා. අද දැන් මොහොතකට කලින් විශේෂඥ වෛද්‍යවරයා කිව්වා වගේ අපිට අර්බුදයකින් තොරව මේ දක්වා රෝගීන්ව බලා කියා ගැනීමට සෑම රෝහලක්ම උත්සුකව කටයුතු කරගෙන යනවා. නමුත්
අපි හැම වෙලේම මතක තබාගත්තු දෙයක් තියෙනවා මේ తত্ত্বය මේ රෝගීන්ගේ වැඩිවීම දිගටම ඉදිරියට යන එක තරම් හොඳ දෙයක් නෙවෙයි. අපි සියලු දෙනාගෙම ඉල්ලා සිටින්නේ සියලු සෞඛ්‍ය පුරුදු ආරක්ෂා කරගනිමින් මට හිතෙනවා අපිට තවදුරටත් මේ රෝගීන් වැඩි වෙන එක වළක්වන්න ජනතාවගේ සහයෝගය අනිවාර්යයෙන්ම ලබා දෙන්න කියලා. වෛද්‍යතුමනි දැන් රෝහල් කීයක හදිස්සි තත්ත්වය ප්‍රකාශයට පත් කරලා තියෙද කොහොමද? රෝහල් වල හදිසි තත්ත්වය රෝහල් වල ප්‍රකාශ කළාය කියලා ප්‍රවෘත්ති මාධ්‍යවලට ගිහිල්ලා තියෙන්නේ ඔය රෝහල් කීපයක් ගැන කතා වෙනවා. නමුත් සෑම රෝහලකටම මේ හදිසි තත්ත්වයක් අත්දැක වුණොත් කටයුතු කරන ආකාරය පිළිබඳව සැලසුමක් තියෙනවා. ඒ සැලසුම් ඒ අවස්ථාවේ හැටියට ඒ රෝහල් අධ්‍යක්ෂකවරු ඒගොල්ලන්ට සම්පූර්ණ නිදහස තියෙනවා එවැනි අවස්ථාවක ඒ හදිසි සැලසුම් ක්‍රියාත්මක කරන්න. මේ වෙලාවේ සංඛ්‍යාවක් හැටියට කියන්න බෑ. රෝගීන්ගේ ඇඩ්මිෂන්ස් එහෙම නැත්නම් ඇතුළත් වීම පමණ ඉක්මවලා වැඩි වෙන ඕනෑම අවස්ථාවක ඒ රෝහල් මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. මේක කොවිඩ් වලට පමණක් නෙවෙයි හදිසි අනතුරක් සිදු වුණොත් විශාල රෝගීන් සංඛ්‍යාවක් ඇඩ්මිට් වුණොත් මේ තත්ත්වය තමයි අපි හැමදාම කරන්නේ. ඒ වගේම කර්මාන්ත ශාලාවක කවුරු හරි රෝගී වුණොත් එවැනි අවස්ථාවකත් අපි මේ විශාල සංඛ්‍යාවක් සේවකයන් ඇඩ්මිට් කරන්න වුණොත් මේ වගේම අපි හදිසියේ මේ කටයුත්ත කරනවා. එවැනි දෙයක් සෑම රෝහලකම වාගේ සිද්ධ වෙන්න පුළුවන්. කරාපිටිය ශික්ෂණ රෝහලේ ඒ වගේ හදිස්සි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරා. මේ වෙද්දී එම රෝහලේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයන් කී දෙනෙක් මේ වෛරසය ආසාදනය වෙලා තියෙනවද? රෝහල් වශයෙන් ආසාදිත වෙච්ච සංඛ්‍යාව අපිට වාර්තා වෙන්නේ නැහැ වෙන වෙනම. මොකද ඒක හුඟක් හරි ඩයිනමික්. ඒ කියන්නේ අද එක තැනකින් වාර්තා වෙනකොට තව තැනකින් තවත් වාර්තා වෙනවා. ඒ නිසා අපිට විටින් විට අපිට අපේ අර සෞඛ්‍ය මේ වසංගත රෝග විද්‍යාංශයේ අර ඇනලිසිස් කරන රිපෝට් වල තියෙනවා මේ වෙන විට සෞඛ්‍ය සේවකයන් කොච්චර ආසාදිත වෙලා තියෙනවද කියලා. වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය ශ්‍රේෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන් මේ අය එන්නත් දෙකම ගත්ත අය නේද? ඒක තමයි අපි නොකඩවා හැමදාමත් පුනරුච්චාරණය කරමින් නිතර කියන දේ එන්නත ලබා ගැනීමෙන් රෝගය වැළඳීම නවතින්නේ නැහැ කියලා. මේ රෝගයෙන් අපිට සංකූලතා මතුවෙලා මරණයටපත් වෙන්න තියෙන ඉඩ අවම කිරීම තමයි මෙහි සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි වෛරසය ශරීරයට ඇතුළේ තියෙන ප්‍රතිශක්තිකරණය නිසා ගොඩනැගෙන ප්‍රතිශක්තිය නිසා ශරීරයේ ඇතුළේ වෛරසයේ වර්ධනය සීමා වීමෙන් අපිට සංකූලතා අඩු වෙනවා පමණක් නෙවෙයි අන් අයට බෝ කිරීමට තියෙන ඉඩකඩ යම් ප්‍රමාණයකට අඩු කරනවා. ඒ නිසාම තමයි අපි කියන්නේ මේ එන්නත ලබා ගැනීම සියලු කටයුතු සඳහා ලබා දුන්න බලපත්‍රයක් වෙන්නේ නැහැ. අපේ සෞඛ්‍ය පුරුදු ඒ ආකාරයෙන්ම පිළිපැදිය යුතුයි. රජයේ එක් ප්‍රධාන රෝහල් ඉන්ෆෙක්ට් වෙලා තියෙනවද මැරිලා තියෙනවද සෙකන්ඩ් ඩෝස් එක හම්බ වෙච්ච කී දෙනෙක් ඉන්ෆෙක්ට් වෙලා මැරිලා තියෙනවද ඒ අතර හෙල්ත් සර්විසස් හෙල්ත් කෙයාර් ස්ටාෆ් එක කොහොමද කියලා. තව ප්‍රශ්නයක් තියෙනවා. You said there is a contingency plan. You said there is a contingency plan for hospitals. Can you tell me, videos have gone viral about Kalubowila Hospital. What is the contingency plan? Where are they going to send their patients? And the third question is, now again we are giving Covishield, Pfizer first doses. Why is there no list of where these vaccinations are being given? Where is Covishield first dose being given now? And will you all keep your stocks to give the second dose or face a disaster like last time? Yes, to answer the first question, these contingency plans are there, and I was the one who is initiated this in 2013 onward. I have been doing this in hospitals as the disaster coordinator of the ministry, and almost all these hospitals are having this type of disaster or emergency programs, and based on the agreements that they have come in preparing these plans, they can declare it and then mobilize the resources
to a specific activity where the large number of admissions are coming. So the issue is sometimes when this type of things are happening, there are so many other things that we need to take into consideration, especially if it is a sudden onset activity. You cannot think, you have to immediately action. But this is something where we have not gone overflown the capacity. But when the capacity is increasing and we know that in future this is going to happen, we'll have to take into consideration that there are other services that will be compromising. So to prevent that, we have to do it in a careful, planned manner. But all these hospitals are having these and to my knowledge, all these places, they have done their best to accommodate the patients to ensure that they are treated. ඒ රෝගීන් කොවිඩ් රෝගීන්ද කියන එක මට ඒ පින්තූරවල තියෙන එකෙන් අපි දන්නේ නැහැ. මොකද කොවිඩ් වලට වෙන් කරපු වාට්ටු සීල් කරලා තියෙන්නේ. එතකොට ඒ වගේම සීල් කරලා කියන එකෙන් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් කෙනෙකුට මේ අනික් රෝගී නොවන පුද්ගලයින්ට යන්න බැරි වෙන්න සහ සෞඛ්‍ය සේවකීන්ට පවා එතෙන්දී අර අවශ්‍ය කරන ආරක්ෂිත උපකරණ නැතුව අඳින්න නැතුව අපි යන්න දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් එවැනි ස්ථානයක සමහර වෙලාවල් වලට රෝගීන්ට එලිමහනක් වාතාශ්‍රය ලබා ගන්න ආදියට අපි අවස්ථාව ලබා දෙනවා. එවැනි අවස්ථාවක් හැරුණකොට මේ තදබදයක් සහිතව එම රෝගීන් ඉන්න බවකට අපිට වාර්තා වෙලා නැහැ. ඒ කියන්නේ උන්ගේ PCR ඇන්ටිජන් ටෙස්ට් කරලා තියෙන්නේ නැත්නම් එහෙම කරන මොකක් හරි මේ ක්‍රමවේදයක් තියෙද? PCR නොකර ඇන්ටිජන් නොකර අපි කොවිඩ් රෝගීන් හඳුනා ගන්න අපිට විදිහක් නැහැ. දෙවෙනි එකට උත්තර දුන්නේ නැහැ. second one දෙවෙනි එක how to collect the data? Yeah, why there is no data, and the third one? No, data is available, but unfortunately, because of the current situation, when we have to wait for at least now, for example, the death analysis is done weekly. And going through that analysis, we can see weekly what is the breakdown of age breakdown, sex breakdown, and similar, and vaccination status of the deaths. All these things are analyzed and reported weekly in the epidemiology unit website. And likewise, there are so many analyses done from different places, and these are published in those places. In case if you need any specific information, call our hotline. We will try to collect that specific information if that is available. And then the first dose. Now, Yes. where was the first dose given yesterday? Again, it's the first dose and the other vaccines are given in a large number of places, and these places are decided by the local health authorities. Health Ministry will not get all the details of such places, but if someone wants to get that information, it is best place is to contact the medical officer of health of that area, and they will provide the information. That is the best way, because otherwise there is no place in the Central Ministry of Health to say in a given date these are the places these vaccines are in, because huge number of centers are there. දැන් මෙහෙම දිගින් දිගටම ගියොත් දැන් එන්න මරණ සහ රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවනේ. ඒක රෝගීන්ව රෝහල් ගත නොකර නිවසේදී ප්‍රතිකාර ලබා ගැනීමේ ක්‍රමවේදය දැන් කොහොමද? ඒකත් අපි දැන් මේක දැන් පටන් ගත්ත එකක් නෙවෙයි. මේ ගිය මැයි මාසේ අපි නියම ව්‍යාපෘතියක් ඇටියට පටන් ගත්තා. ඒ වෙලාවේ ඉඳලා තත්ත්වය යහපත් අතට යම් ආකාරයකට හැරුණත් අපි මේ ක්‍රමවේදය දිගටම තියාගෙන හිටියා. අවශ්‍යතාවයක් වුණොත් ඒක භාවිතා කරගන්න. ඒ නිසාම අපිට කරදරයකින් තොරව මේ වන විට බස්නාහිර පළාතේ නිවසේ තබා ගැනීමට සුදුසුකම් ලබන නැතුව සියලුම රෝගීන් නිවෙස්වල තබා ගැනීම නෙවෙයි, සුදුසුකම් තියෙන රෝගීන්ව ඒ නිවෙස්වල තියාගෙන බලා ගැනීමේ වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මක වෙනවා. වෛද්‍යතුමනි එක පස්සෙන් දැන් චාක්කලයකට නිකුත් කරලා තියෙනවා. දැන් කොවිඩ් රෝගියෙක් ඒ කියන්නේ
බැලඳෙන්නේ නැති ඒ කියන්නේ පෙන්නන්නේ නැති කට්ටිය මේ ඒ කියන්නේ නිවසේ ඉඳලම මේ පුද්ගලයන් මේ නිවසේ සිට ප්‍රතිකාර ලබා ගැනීම ක්‍රමවේදයක් හදනවා කියලා කිව්වා. එතකොට දැන් මේ ක්‍රමවේදයේ අඩු පහසුකම් තියෙන අයට කොහොමද? ඒක තමයි එතකොට ඒ නිවසේදී අපි ඒක තමයි පැහැදිලිවම කියන්නේ ඒ පුද්ගලයා නිවසේදී ප්‍රතිකාර ගැනීමට සුදුසුකම් තියෙන පුද්ගලයෙක්ද කියන එක තීරණය කරලා තමයි අපි ඒකට යොදවන්නේ. පහසුකම් නැත්නම් අපිට බෑ ගෙදරක එයාව තියාගන්න. ඒකයි අපි කිව්වේ සුදුසුකම් නැත්නම් එවැනි අයව අනිවාර්යයෙන්ම රෝහලකට හෝ අතරමැදි මධ්‍යස්ථානයකට ගෙනියන්න වෙනවා. ඉදිරියේදී රට වහිමක් කරන්න වෙයිද කොහොමද? ඒක රජය මගින් තමයි තීරණය කරන්නේ. සෞඛ්‍ය නෙවෙයි ඒක සමස්ත රටක් හැටියට ගන්නා තීරණයක් ඒකයි. සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කළා නැද්ද මෙන්න මේ ඕවර් ගිහිල්ලා තියෙනවා කියලා මෙහෙම එළියේ මිනිස්සු ඉන්නවා කියන එක තනබිසි වල කට්ටිය නිදාගෙන ඉන්නවා කියන එක මෙහෙම හොස්පිටල් වල කට්ටිය වැඩිපුර ඇවිල්ලා ඔවුන්ට පහසුකම් දෙන්න හැකියාවක් නැහැ කියලා අමාත්‍යාංශය දැනුවත් වෙලා නැද්ද මේ වෙනේට? පහසුකම් දෙන්න මේ දක්වා හැකියාවක් නැති වෙලා නෙවෙයි ඕනෑම කැෂුවල්ටි වෝඩ් එකක ඕනෑම අවස්ථාවක ඇඩ්මිෂන් කරන දවසට ඕනෑම අවස්ථාවක තිබෙනවා තාවකාලික වශයෙන් යම් ආකාරයක තදබදයක් ගොඩනගෙන එක ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවයක් තියෙන සෑම ස්ථානයකම තියෙනවා. හැබැයි අපිට ඒ තදබදයක් ඇති වෙන බව අනාවැකියක් හැටියට කියන්නේ කල්ැතුව දැනගත්ත වහාම ඒ සෞඛ්‍ය රෝහල් වල බලධාරීන් විසින් ඒ සඳහා ක්‍රියාමාර්ග අරගෙන ඒක නිවැරදි කිරීමට කටයුතු කරනවා. ඒ හැරෙන්න අපිට සදාකාලිකවම මේ ආකාරයට දීර්ඝකාලීනව එවැනි තත්වයකට අන්න තත්වයකට රෝහල්පත් වෙලා නැහැ. ඒකට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා අද විශේෂයෙන්ම මේ පිළිබඳව සාකච්ඡා කරලා ඒ රෝහල් වලට උපදෙස් ලබා දීලා තියෙනවා. මොකද මේ රෝහල් වල ඇඳන් වල ඉඩයක් හිඟයක් වෙලා තියෙන එක නෙවෙයි වෙලා තියෙන්නේ සාමාන්‍ය අනිකුත් රෝහල් පහසුකම් අඩාල නොවන පරිදි මේ රෝගීන් සඳහා රෝග සේවා සැපයීමට ක්‍රමානුකූලව වැඩපිළිවෙලක් සකස් කිරීමයි අවශ්‍ය වන්නේ. මේ වෛද්‍යවරුනි දැන් අපි මාධ්‍යවේදීන් විදියට අල්ලපු රටේ ඉන්දියාවේ යම් දර්ශන අපි දකිනවා. ඔවුන් ඇඳවල් නැතුව හුස්ම හිර වෙලා ප්‍රතිකාර ලබා ගන්න නැතිව ඔබතුමාට අපිට විශ්වාසයක් ගොඩනගන්න පුළුවන් වේවිද? අපිටත් කවදා හරි ඒ වාගේ දේවල් වීඩියෝ කරන්න අවස්ථාවක් නොලැබෙයි කියලා විශ්වාසයක් කරන්න පුළුවන් වේද අපිට? ඒක මම නෙවෙයි තීරණය කරන්නේ තමුන්නාන්සේලා සහ රටේ ජනතාව. ඒක මම නොකඩවාම කියලා තියෙනවා. අපි හැමදාම කියනවා මේ හැසිරෙන විලාශය මත එක මම දන්නවා අපේ රටේ ජනතාවගෙන් මම කාත් එක්කවත් මම තනියම ඒකට සඳහා සටන් කරනවා. මම ඒ පෙනුවෙන් පෙනී සිටිනවා. මේ රටේ ජනතාවගෙන් වැඩි දෙනෙක් අද වෙනකොට සෞඛ්‍ය පුරුදු වෙනුවෙන් කැප වෙලා වැඩ කරනවා. ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඊටා සුළු පිරිසක් හරි මේක අනුගත නොවීම මේ රෝගයෙන් පැතිරෙන්න ප්‍රධාන ලෙස හේතුව වෙලා තියෙනවා. අපි මේ සියලු දෙනාම එක තැනකට ගෙන එන්න සියලු දෙනා කටයුතු කරන්න ඕනේ. එසේ කරේ නැත්නම් මම හිතනවා අපිට තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි මම මුලින්ම දුන්න උත්තරේ. ඒක එහෙම ඇඩ්මිෂන් වැඩි වෙනකොට ඒකට ඇකොමඩේට් කිරීමට රෝහල් බලධාරීන් කටයුතු කරනවා. දැන් අනිත් කාරණාව තමයි දැන් ඔබතුමා මේ පටන් ගත්ත ගම සංඛ්‍යා ලේඛන දක්තයන් අපිට ප්‍රකාශ කරා. මේ සංඛ්‍යා ලේඛන දක්තයන් PCR ඉස්සර කරා 20000ක් විතර. දැන් මේ වෙනකොට PCR කීයක් කරනවද? ඒ අතරින් නේද ওই දක්තයන් ප්‍රකාශ කරන්නේ? PCR ප්‍රමාණය අපිට වාර්තා වුණු ප්‍රමාණය හැටියට ඊයේ දිනේට වාර්තා වුණු සංඛ්‍යාව හැටියට PCR පමණක් කරලා තියෙනවා 16810ක්. ඊට අමතරව මේ වන විට ඒ හා සමාන සංඛ්‍යාවක් ඇන්ටිජන් ටෙස්ට් කරලා තියෙනවා 20000 ඉක්මෝලා. අනිවාර්යයෙන්ම සෑම දිනකම මේ කොවිඩ් රෝගීන් සඳහා පරීක්ෂණ කෙරෙනවා. අපිට ක්ෂණිකව වාර්තාව ලැබෙන්නේ රසායනාගාර වලින් ලැබෙන PCR පරීක්ෂණ පමණයි. අනික් ඒවා හැබැයි දින කිහිපයකට පස්සේ අපිට ලැබෙනවා. ඒක රසායනාගාරාංශයෙන් අපිට විටින් විට ලබා ගන්න පුළුවන්. මොකද මම ඔබතුමාගේ ඒ ප්‍රශ්න ආයිත් අහනවා. දැන් ඉස්සර කරපු PCR ප්‍රමාණය අනුව මුනේ 2000 3000ක් වෙන ආසතියන් ප්‍රමාණයක් තමයි හොයාගන්නේ. දැන් මේ වෙනකොටත් ඊට වැඩි වීමක් වෙලා නැහැ. ඒ කියන්නේ සංඛ්‍යාව PCR කරන ප්‍රමාණය අඩු වුණත් සංඛ්‍යාව වෙන්නේ ආසන සංඛ්‍යාවක්. දැන් මේම වෙන්න හේතුව කියන තමයි
මේ දවස්වල PCR පරීක්ෂණයට අමතරව අතිවිශාල සංඛ්‍යාවක් ඇන්ටිජන් කරනවා. ඒක දිනපතා කරන නිවැරදි සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ නැහැ. මොකද ඒක ක්ෂණිකව කරන ඒ තැන්වල කරලා ඒ වාර්තා සතිපතා දිනපතා ලැබෙන ඒවා එකතු කරලා අවසානයේදී එක් ස්ථානයකට ලැබෙනකොට සතියක් පමණ ගත වෙනවා. ඒ නිසා තමයි අපිට මේ මොහොතේ දෙන්න පුළුවන් PCR පරීක්ෂණ සංඛ්‍යාව පමණයි. ඒ හා සමානම විශාල සංඛ්‍යාවක් ඇන්ටිජන් මේ වෙනකොටත් කරනවා. දැන් මේ වෙනකොට ඩෙල්ටා රෝගීන් 118ක් පමණ වාර්තා වෙනවා. ඒක සත්‍යයක්ද ඔබතුමාට තවරු ගන්න පුළුවන්ද? මම නම් හිතනවා ඒක අසත්‍යයක් කියලා. ඒ කියන්නේ අපිට වාර්තා වෙලා තියෙන පරිදි සාමාන්‍යයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මීට දින කීපයකට දෙන සති කීපයකට කලින් කිව්වා සාමාන්‍ය රෝගීන්ගෙන් 20%ක්වත් කොවිඩ් රෝගීන් කියලා. එතකොට දවසකට 2000ක් රෝගීන් වාර්තා වෙනකොට 118ට නම් වැඩිය ඩෙල්ටා රෝගීන් ඉන්න ඕනේ. මේ ඉලක්කම වැඩකට නැති ඉලක්කමක් ඔය තමුන්නාසෙලා හැම වෙලාවෙම ඇවිල්ලා අරගෙන එන. මේ ඉලක්කම වැඩක් නැහැ. ඒ ගැන හොයන්න එපා. මොකද මේ කියන දේ උත්තර දෙන්න විනාඩියක් දෙන්න මම මම කියන එක අහගෙන ඉඳලා ඔබතුමා ඊළඟට උත්තර දෙන්න. මේ ඉලක්කම කියන්නේ සාම්පල් එකකින් හමු වෙන රෝගීන්ගේ සංඛ්‍යාවක්. ඒක ප්‍රතිශතයක් විතරයි. මේ ඉලක්කම් එකතු කරගෙන යන්න එපා. ඔබතුමා ගණිතය සහ අනිකුත් විද්‍යාව පිළිබඳව කෙනෙක්ගෙන් මේකේ විද්‍යානුකූලභාවය ගැන හොයාගන්න අපිට පැහැදිලිවම පෙනෙනවා ප්‍රතිශතයක් හැටියට රටේ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවීමක් පේනවා. ඒ නිසාම ඔය කියන 100 ගණනක් තින්නා වූ කියන්නේ ඥාන විශ්ලේෂණය කිරීමෙන් තහවුරු කරගත්ත අර සාම්පල් වල හිටපු සංඛ්‍යාව පමණයි. ඔය ඉලක්කම දිහා බැලුවොත් නම් අපිට හුඟක් සතුටු වෙන්න පුළුවන්. මොකද අපිට ඉන්නේ 100 ගානයි කියලා නැහැ. ඒක නෙවෙයි తত্ত্বය. ඒ නිසා තමයි අපි දිගටම කියන්නේ අපි අවශ්‍ය කරන මේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් මේ රෝගය පැතිරෙන එක නවත්තන්න කියලා. ඔබ බලන්න ඔබගේ නෑ මම නම් කියන්නේ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකුට අපි නම් කියන්නේ දැන් මේ ප්‍රභේදයේ ආසාදිත ප්‍රවණතාවය 10කට වැඩි වෙනවා. එතකොට ඔබතුමා මේ සටහන් කරන කෙටි කියන එක 10න් වැඩි වුණොත් එහෙම වෙන ගාන ගැනත් ඔබතුමාට සංඛ්‍යාත්මක හිතා ගන්න පුළුවන් මේ විදිහට නැත්නම් ඒ ක්‍රමයේ වැරදිද මම කියන ක්‍රමයේ ඔබතුමාගේ ක්‍රමය මොකද්ද කියන්නේ? මම කියන ක්‍රමය තමයි නිවැරදි ක්‍රමය. ප්‍රතිශතයක් හැටියට සාම්පල් එකකින් ගත්තාම ඒ ප්‍රතිශතය අපිට පුළුවන් ජෙනරලයිස් කරන්න රෝගීන්ගේ හමු වෙන ප්‍රදේශ අනුව. එතකොට කොළඹ ප්‍රදේශයේ 10%ක් කොවිඩ් මේ ඩෙල්ටා ප්‍රභේදය තියෙනවා නම් අද දිනේදී කොවිඩ් රෝගීන් හමු වෙලා තියෙන්නේ 100 දෙනෙක් නම් 10 දෙනෙක් ඩෙල්ටා ප්‍රභේදය වෙන්න පුළුවන්. ඒ වගේ තමයි 200ක් හිටියානම් කොළඹ ප්‍රදේශයෙන් හම්බෙච්ච රෝගීන් 200ක් ඉන්නකොට ඒකෙන් 20 දෙනෙක් එනම් ඩෙල්ටා ප්‍රභේදය වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඇස්තමේන්තුවක් කිරීමට සඳහා තමයි ඔය සාම්පල්ස් ගන්නෙ. ඒකයි මම කිව්වේ ඔය ඒ සාම්පල් වලින් ගන්න දේවල් එකතු කිරීමෙන් පළක්වන්නේ නැහැ. එතකොට දැන් මේ වෙනකොට ජයවර්ධන විශ්වවිද්‍යාලයෙන් නව වාර්තාවක් ලබා දීලා තියෙනවද මේ සම්බන්ධයෙන් ඔබතුමාලාට? විටින් විට ඒ වාර්තා ලබා දෙනවා. ඒ වාර්තා අනුව තමයි අපි මේ කියන්නේ මේ අවස්ථාවේදී මේ කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිශතය ක්‍රමානුකූලව වැඩි වෙන්න පුළුවන්. මේකට ඒ වාර්තා ලබා නොදුන්නත් ඉන්දියාව වගේ රටවල අනික් රටවල් වල දැකලා තියෙන අත්දැකීම් දිහා බලනකොට පේනවා වැඩි වෙන එක ඕනෑම රටක සිද්ධ වෙනවා. ඒ නිසා අපිට ඒක දිහා බලාගෙන ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. අපි රෝගේ වළක්වන්න ගත යුතු ක්‍රියාමාර්ග තමයි දිගටම කළ යුත්තේ. හොඳයි ඒ වගේම දැන් මේ එන්නත් කරණය හා වෛරසය අතර තියෙන තරගය දිනන්න සංචරණ සීමාවල මොනතරම් යාවත්කාලින තත්ත්වයක් උදා විය යුතුද? ඒක විශේෂඥ වෛද්‍යවරු විසින් සකස් කරලා ඒක අනුව තමයි මේ දක්වා සංචරණ සීමා ඇති කරලා දුන්නේ. ඒ වගේම තමයි ඒක ක්‍රියාත්මකත් කරා මේ වන විට එන්නත් කටන කටයුතු දිගටම කරගෙන යනවා. මේක හරහා මේ සංචරණයත් එන්නත් කිරීමත් අතර කිසි සම්බන්ධයක් නැහැ. මොකද ඒකට හේතුව එන්නත ලබා ගත්තට පස්සෙත් අපි සංචරණය අනවශ්‍ය ලෙස සිදු කරොත් අපිට රෝගය වැළඳෙන්නත් පුළුවන්. අපි එකෙන් අනික් අයට රෝගය බෝ කරන්නත් පුළුවන්. ඒ නිසා හැකි හැම අවස්ථාවකම සංචරණය සීමා කිරීම වැදගත් වෙනවා. ඔයතුමනි දැන් දරුවන්ගේ මට්ටම ගත්තොත් එහෙම කොහොමද ආසාදිත වීම සම්බන්ධයෙන්? සාමාන්‍යයෙන් මේ දක්වා තිබිච්ච මේ සංඛ්‍යාත්මකව මට විටින් විට ඒක වෙනස් වෙන නිසා සංඛ්‍යාව කියන්න බෑ. නමුත් එක්තරා ප්‍රතිශතයක් සෑම විටකම වාගේ කුඩා දරුවන් හිටියා. ඒ වගේම තමයි රෝගීන් සංඛ්‍යාව අඩු වැඩි වෙනකොට ඒ දරුවන් හමු වෙන සංඛ්‍යාවත් අඩු වැඩි වෙනවා. මේ දවස්වල රෝගීන් සංඛ්‍යාවේ සාමාන්‍යයෙන් වැඩිවීමක් පෙන්눔 කිරීමත් එක්ක
පෙරට සාපේක්ෂව දරුවන්ගේ රෝගී දරුවන් හමු වීමත් යම් ආකාරයකට ප්‍රතිශතයක් හැටියට වැඩිවීමක් පේනවා.